ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ 11 ශ්‍රේණිය විද්‍යාව 4 වෙනි ඒකකය තරංග සහ ඒවායේ යෙදීම බොහොම ආදරණීය බොහොම ඔබට සමීප මාතෘකාවක් දැන් කොටස් දෙකක් පුතා වෙත මම අරගෙන ආවා පහුගිය පාඩම් දෙකකින් අදෙහි තුන්වෙනි කොටස අදත් බොහොම ලස්සනයි මේ පාඩම පුතාට කම්මැලිකමක් නැතුව බොහොම ආසාවෙන් අද ඉගෙන ගන්නට පුළුවන්. එතකොට අර වෙනදා වගේම මම පුතාට අරගෙන එනවා අලුත් අත්හදා බැලීමක් ඔබටත් කරන්න පුළුවන් නිර්මාණයක්. පුතාට මතකයි පසුගිය සති දෙකේ මම ඒ වගේ නිර්මාණ දෙකක් මේ පාඩම තුලින් පුතාට ගෙනාවා. අදත් එවැනිම නිර්මාණයක් අරගෙන එනවා. සිරටම කලින් මම හිතනවා පාඩම දිහා ආපසු හැරී බැලීමක් අපි හැමදාම කරන්න වගේ. එහෙම කරොත් හොඳයි නේද පුතේ? අපි බලමු පොඩි පුනරීක්ෂණයකට ගිහින්. පුතාට මතකද මේ තරංග වර්ගීකරණයකට අපි මුලින් ගියා. දැන් පහුගිය සති දෙකක් තිස්සෙම අපි කතා කළේ ඒවා. බලමු මොන වගේ වර්ගීකරණයකට අපිට යන්න පුළුවන්ද කියලා. තරංග වර්ගීකරණයේදී මුලින්ම අපි බෙදා ගන්නවා පුතේ යාන්ත්‍රික සහ විද්‍යුත් චුම්බක. පුතාට මතකයිනේ. ඉන් පසුව අපිට හුඟක් වැදගත් වුණා මේ යාන්ත්‍රික තරංග පිළිබඳව කතාව. කොටස් දෙකක් අපි එහි හඳුනාගත්තා තීර්යක් සහ අන්වායාම. ඔබට මතකයි. මෙන්න මේ තීර්යක් සහ අන්වායාම තරංග පිළිබඳවයි පුතේ අපි වැඩි බරක් මේ පාඩම තුල අපි තැබුවේ. අද කතාවත් ඔන්න ඔය අන්වායාම තරංග පැත්තට බර වෙනවා. බලමුද අපි ඒ තීර්යක් තරංගයක සහ අන්වායාම තරංගයක වෙනස එදා කතා කරපු විදිය. ඔන්න බලන්න තිරේ ඔබට දීලා තියෙනවා මම තීර්යක් තරංගයක පුතා තරංගයේ දිශාව. ඒ කියන්නේ පුතාට පේනවා මාධ්‍යයේ අංශු චලනය වන දිශාවට ලම්බකව තමයි තරංගය ප්‍රචාරණය වෙන්නේ. ඒ කියන්නේ තරංගයේ දිශාවට ලම්බකවයි මාධ්‍ය අංශු චලනය වෙන්නේ. ওই රූප සටහනේ ඔයා දකින්නේ ඒක. නමුත් අන්වායාම තරංගයක තත්ත්වය ඊට වඩා වෙනස්. පුතා බලන්නකෝ. එතනදී තරංගයේ ගමන් දිශාවයි මාධ්‍ය අංශුන්ගේ චලනය. එහෙම නැත්නම් අපි කියනවා පුතේ කම්පනය. එහෙම නැත්නම් දෝලනය. මේවා එකිනෙකට සමාන්තරයි. ඔන්න අන්වායාම තරංගයක්. පුතාට මතකද මම ස්ලින්කියක් භාවිතා කරා. අර විද්‍යාගාරයේ තියෙන අපූර්ව උපකරණය. ඒ ස්ලින්කිය භාවිතා කරලා තීර්යක් සහ අන්වායාම තරංග ඔබට නිරූපණය කරලා පෙන්නුවා. ඔය බලන්නකෝ තීරෙත් මම දැන් අදත් ඔබට ඒ මතක් කිරීමක් අරගෙන ආවා. ඔය තියෙන්නේ තීර්යක් තරංගයක සහ අන්වායාම තරංගයක ස්ලින්කියේ හැසිරීම පුතා ඔය දකින්නේ. එහෙම නේද? ඒකම ඔයාට එදිනෙදා ජීවිතයේදී මේවා දකින්න පුළුවන් තැන් අපි කතා කළා. ඔන්න ඒ වගේ තැන් දෙකක් තිරේ අරගෙන එනවා. අර ජලයේ නැගෙන පුතේ ජල තරංගයේ තීර්යක් විදියටත් වාතය තුලින් අපේ ශබ්ද පැතිරෙන ආකාරය අන්වායාම විදිහටත් අපි කතා කළා. ඉතින් අද දවසේ මාතෘකාව වැටෙන්නේත් ඔන්න ඔය අන්වායාම එහෙම නැත්නම් මේ ධ්වනි තරංග පැත්තටයි. ඊළඟට අපි කතා කරා පුතේ විද්‍යුත් චුම්බක තරංග පිළිබඳව. දැන් අර යාන්ත්‍රික තරංග වර්ග දෙකනේ තීර්යක් අන්වායාම. ඊළඟට විද්‍යුත් චුම්බක තරංග. එතන විශේෂ වචන තුනක් ඔබ ඉගෙන ගත්තා. මතකද මෙන්න මේ ඉදිරිපත් කිරීම. මම පුතාට අරගෙන ආවා වඩා පහසුවෙන් අඳුනගන්න මෙන්න මේ උපකරණය. විද්‍යුත් චුම්බක තරංගයක පුතා අඳුර ගන්න ඕන එකිනෙකට ලම්බකව ක්‍රියා කරන විද්‍යුත් ක්ෂේත්‍රයක් සහ චුම්බක ක්ෂේත්‍රයක්. ඒ ක්ෂේත්‍ර දෙක තරංගයේ දිශාවට ලම්බකව ක්‍රියා කරනවා. එහෙම නැත්නම් තවත් පොඩ්ඩක් පැහැදිලි කරොත් මේවා එකිනෙකට අංශක 90ක කෝණයකින් තමයි ක්‍රියා කරන්නේ. පුතා ඔය රූප සටහනේ දකින්නෙත් අන්න ඒ අදහසමයි. දැන් පුතාට තේරෙනවද බලන්නකෝ. එතන ඉදිරිපත් වෙලා තියෙනවා විද්‍යුත් ක්ෂේත්‍රයක් සහ චුම්බක ක්ෂේත්‍රයක්. ඒ ක්ෂේත්‍ර දෙකෙහි කම්පන දිශා වලට ලම්බකවයි
තරංගේ ප්‍රචාරණය වෙන්නේ. මෙහිදී විශේෂ දෙයක් ඔබ ඉගෙන ගන්න ඕන. ඒ තමයි මේ විද්‍යුත් චුම්බක තරංගවල පැතිර යාමට එහෙම නැත්නම් ප්‍රචාරණයට පුතේ මාධ්‍යයක් අනවශ්‍ය බව. ඔය විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රවල පැතිරීම මේ රූප සටහනින් තවත් ටිකක් වැඩිපුර පුතාට ඉගෙන ගන්නට පුළුවන් වෙයි. ඔය විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රවල තරංග ආයාමය සංඛ්‍යාතය අණුව විවිධ පරාසයන්ට අයත් විද්‍යුත් චුම්බක තරංග තිබුණා. ඒවා අපි ශ්‍රේණිගත කළාම පුතේ එක පෙළට තැබුවම පිළිවෙලකට ඔන්න ඔය විද්‍යුත් චුම්බක වර්ණාවලිය අපිට ලබා ගන්නට පුළුවන්. එහි ගුවන් විදුලි තරංග, ක්ෂුද්‍ර තරංග, අධෝරක්ත කිරණ, දෘශ්‍යාලෝකය පුතාට පේනවාද? පාර ජම්බුල කිරණ, එක්ස් කිරණ හා ගැමා කිරණ ප්‍රධාන වශයෙන් අපි වෙන් කරගත්තා. එහි එකිනෙකට අයත් පරාසයන් පිළිබඳව අපි කතා කරා. ඒ වාගේ ලක්ෂණ පිළිබඳව පසුගිය පාඩමෙන් අපි සාකච්ඡා කරා. සහ එහි තියෙන ಗುಣ අගුණ පිළිබඳව ප්‍රයෝජන සහ අපට විය හැකි හානි පිළිබඳව අපි පසුගිය පාඩමේදී සාකච්ඡා කළා. විශේෂයෙන් පුතාට මතකද එහි දෘශ්‍ය ආලෝකය අපේ ඇසට ග්‍රහණය කරගත හැකි වර්ණ පරාසය හිරු එළියේ වර්ණ 7 පුතාට අදත් මම මේ මැදිරියට අරන් ආව ඒ වර්ණ 7 පුතාට පේනවා ඇති. දම්, ඉන්ඩිගෝ, නිල්, කොළ, කහ, තැඹිලි, රතු. අපි මතක තියාගන්න පුතාට කියලා දුන්නා ඔය අග ඉඳන් මුලට පුතා කියවගෙන ගියොත් විබ්ග්‍යෝර් කියන වචනයෙන් පුතාට හිරු එළියේ වර්ණ 7 අඳුර ගන්න පුළුවන්. දම්, ඉන්ඩිගෝ, නිල්, කොළ, කහ, තැඹිලි, රතු. දයිනි, කොක්ක, තැර ඔය විදිහට මතක තියාගන්න ඕන. ඔය පුනරීක්ෂණයත් එක්ක ඒ යට ගියාව මතක් කිරීමත් එක්ක අද පාඩමට මම පිවිසෙනවා. අද අපේ කතා බහට එන්නේ පුතේ ධ්වනි තරංග පිළිබඳව. එහෙනම් පුතා දන්නවා පැතිර යාමට මාධ්‍යයක් අවශ්‍යම වෙයි. ඇයි ශබ්ද තරංගනේ? ඒවා පැතිර යන ක්‍රමේ පුතා දැන් දන්නවා මේ වෙනකොටත් යාන්ත්‍රික තරංග ක්‍රමයකට පැතිර යන්නේ. ඊළඟට පුතා දන්නවා එය පැතිර යන්නේ අන්වායාම කියන තරංග ආකාරයට. ශ්‍රවණය නම් සංවේදනය. ඒ කියන්නේ අපිට පුතේ ඇසීම. ශ්‍රවණය නම් සංවේදනය ඇති කරනු ලබන ශක්තිය ධ්වනියයි. හරිම ආසයි නේද පුතේ? මේ රූප සටහන දිහා බැලුවම ඔබට ධ්වනිය පිළිබඳව මේ රසවත් භාවය ඔබේ හිතට එනවා ඇති. ඒ නිසා එවැනි ලස්සන පාඩමක් අද අපි මේ කතා කරන්නට සැරසෙන්නේ. දැන් අපි බලමු පුතේ මුලින්ම ධ්වනිය ඇති කරන වස්තු. මේවට කියනවා ධ්වනි ප්‍රභව. පුතේ අප අවට පරිසරයේ තියෙන බොහෝ වස්තු ධ්වනි ප්‍රභව. ඔය බලන්න මම උදාහරණ කීපයක් අරගෙන එනවා. සරසුල, ගිටාරය, නලාව, බෙරය. ඊළඟට තියෙනවා ස්වරාලය. මොකද්ද පුතේ ස්වරාලය කියන්නේ? අපේ කටහඬ ඇතිවන ස්ථානය. එනම් මෙන්න මම මේ ඔබට පෙන්නන මෙන්න මේ ස්ථානය. අපේ කටහඬ ඇති වෙන්නේ පුතේ මේ ස්වරාලය හරහා ඇදී ඇති ස්වර තන්ත්‍ර නම් විශේෂ ව්‍යුහයන් කම්පණය වීමෙන්. ඒ පටලාකාර ව්‍යුහයන් කම්පණය. අද දවසේ අපි සාකච්ඡා කරමු ඒ පටල කම්පලයෙන් ශබ්ද උපදවන අවස්ථා කීපයක්. පැහැදිලිද පුතේ? එහෙනම් බලන්න තිරේ ඔබට එවැනි ධ්වනි ප්‍රභවයන් තව ලියන්නට පුළුවන්ද කියලා. පුතා මොහොතකට කල්පනා කරන්න ශබ්දය නිකම්ම ඇති වෙනවද ධ්වනි ප්‍රභවයකින්? එහෙම ඇති වෙන්නේ නැහැ පුතේ. ශබ්දය ඇති වෙන්න නම් ප්‍රභවය කම්පණයට අපේ වචනෙන් කියනවා නම් ඔබ මම හැමෝම දන්න වචනයක් ඔය දෙදරීම. දෙදරීම හේතුවෙන් ශබ්ද ඇති වේ. කම්පණය හේතුවෙන් ශබ්ද ඇති වේ. මම ඔබට ගෙනත් තියෙනවා සාමාන්‍යයෙන් ගුවන් විදුලි ස්පීකරයක්. ඒ ස්පීකරේ ඔබට පේනවා දෙදරීම. ඔබ සමහර වෙලාවට ගෙදර තියෙන ස්පීකරයකට අත තබා බලලා ඇති. ඔබට දැනෙලා ඇති ඒ කම්පණය. පුතා ස්වරාලයට මේ උගුරු ප්‍රදේශයට අත තියලා ශබ්දයක් නගා බලන්න. මෙන්න මේ වගේ ශබ්දයක්. ඇඟිලි තුඩු වලට මේ දෙදරීම අපූර්වට දැනෙනවා පුතේ. හොඳයි අපි බලමු තවත් මෙවැනි කම්පන කීපයක්.
ඔබ රූපේ බලන ගමන් මේ හඬ අසන්න. මේ ගිටාරේ තත් කම්පනය. ඊළඟට මම අර කියපු අපේ ස්වරාලය දැන් පුතාට පේනවා රූප සටහන් දෙකකින් මම ගේනවා. ඒ පළමු රූප සටහනේ තියෙන්නේ පුතේ අපේ ශරීරයට නාස් මාර්ගයෙන් සහ මුඛ මාර්ගයෙන් ඇතුළු වෙන්න පුළුවන් වාතය. ඒ වගේම අනෙක් පසට ඒ මාර්ගයම පිටතට යන්න පුළුවන්. ඒ පළවෙනි රූප සටහනේ. දෙවෙනි රූප සටහනේ මා ඔබට පෙන්වන්නේ අභ්‍යන්තරික රූපයක්. බලන්න ඒ ස්වර තන්ත්‍ර පටල කම්පණය වන ආකාරය. අප කතා කරන විට ගීතයක් ගායන විට සිනහ වෙන විට අඬන විට ඔන්න ඔය පටල කම්පණයනුයි පුතේ ශබ්ද පිට වෙන්නේ. මේ හඬට සවන් දෙන්න. මේ මී මැස්සාගේ පියාපත් කම්පණය. එහෙම නැත්නම් අර කියපු දෙදරීම. මේ බලන්නකෝ පළඟැටියාගේ රැහැයියාගේ පියාපත්වල කෙඳිති කම්පනය. එහෙම නැත්නම් තටු එකිනෙක වැදීමෙන් ඇතිවන ස්වර. මේ හඬ ඒ හඬට හොඳින් සවන් දෙන්න. පුතා මගේ ළඟ තියෙනවා මෙන්න මේ පුංචි උපකරණය. මේ උපකරණය 8 ශ්‍රේණියේ විද්‍යාව ධ්වනිය පාඩමේදීත් මම භාවිතා කරා. මෙතන මම හදලා තියෙන්නේ මේ උපකරණය බෝතල් මූඩියකට රබර් පටියක් ආධාරයෙන් ඔබට පේනවා මේ කළු පාටින් කුඩා බොත්තමක් සවි කර තිබෙන හැටි. ඒ නැවත නැවතත් පියන මත වැදීමෙන් ඔබට රැහැයියාගේ ශබ්දය ලබා ගත හැකි. පළඟැටියන්ගේ ශබ්දය ලබා ගත හැකි. ඒ සඳහා මේ නූලේ මා ගැට යොදා තිබෙනවා. ඔන්න හොඳින් සවන් දෙන්න පුතේ. ඔබට ඇහුණාද? මේ රැහැයියාගේ ශබ්දය ගන්න විදිය. ඉතින් පුතාට මේ වගේ පුංචි උපකරණ ටිකක් හැදුවොත් පාසලේදී ඔබට මේ පාඩම තවත් රසවත් කරගන්නට පුළුවන් වෙයි. මේ බලන්න කාසි දෙකක් ඇසුරෙනුත් ඒ ශබ්දය අපිට උපදවන්න පුළුවන්. ඒ වගේ පුංචි නිර්මාණශීලී ක්‍රියාකාරකම් විද්‍යාව පාඩමට අරගෙන එමු. එතකොට පාඩම වඩාත් රසවත් වේවි. හොඳයි ඊළඟට අපි බලමු තවත් කම්පනයක් දිහා. බලන්නකෝ මැඩියෙකුගේ ශබ්ද ඇති වෙන ආකාරය. මැඩියාගේ මුඛයේ පතුලේ පිහිටි ඇදුණු පටල දෙකක්. එහෙනම් අපේ අර ස්වරතන්ත්‍ර වගේම තමයි මේ තරම්. පටල කම්පණයෙන් හඬ උපදවන ආකාරය. ඔබට මතකද පහුගිය දවසක මම මෙයාව අරගෙන ආවා. මේ උපකරණයක් අපිටත් හදාගන්න පුළුවන් පුතා කල්පනා කරොත් මේක මම කලින් වතාවකත් පුතාට පෙන්නලා ඇති. එහි ශබ්දය මැඩියාගේ ශබ්දය මේ ආකාරයට අපි ගන්නවා. මං හිතනවා පුතේ මදකට පරිසරයට දෙනෙත් යොමු කළොත් ඔය ඉවත දාන දෙයකින් පවා පුතාට මේ වගේ නිර්මාණ කරගන්න පුළුවන් කමක් ලැබේවි. හොඳයි. මේ මැඩියෝ අතර ඉන්නවා විශේෂ කෙනෙක්. එයා තමයි හයිලා මැඩියා. පුතාගේ පොතේ මම හිතන්නේ ඒ කොටසක් ඉදිරිපත් කරලා තියෙනවා. හයිලා මැඩියා විශේෂ උපක්‍රමයක් භාවිතා කරනවා. එයාගේ මේ බෙල්ල ප්‍රදේශයේ බැලූනයක් විදිහට වාතය පුරවාගෙන ඒ වාත ධාරාව ඇසුරෙන් තමයි අර පටල දෙක කම්පණය කරන්නේ. ඒතර වෙනත් මැඩියන්ට වඩා වැඩි හඬක් ඌට උපදවන්න පුළුවන්. මේ පුතා දකින්නේ ඒ හයිලා මැඩියා. හයිලා ගස් මැඩියාගේ බෙල්ල යටින් නැති බැලූනයක් වැනි කොටස මගින් හඬ වැඩි කරයි. පුතා මේ වෙලාවේ ඔබට මතක් වෙනවද අපේ සංගීත භාණ්ඩ? පුතාට මතක් වෙන්නේ නැද්ද අර සිතාරයක තියෙන මහ විශාල ධ්වනි පේටිකාව? මේ ගිටාරයේ තියෙන අපි මේකට කියනවානේ බොක්ස් ගිටාර එකක් කියලා. මේ තියෙන පුතේ මේ ධ්වනි පේටිකාව මෙමගින් හඬ වැඩි කරලා දෙන හැකියාවක් තියෙනවා. මේ හයිලා මැඩියාගෙත් එහෙමයි. මේ අහන්න
හයිලා මැඩියාගේ හඬ මේ රූප රාමුව සමග. පුතාට ඇහුණා නේද? ඊළඟට ඔයා ආසම කරන කුරුළු නාද. කුරුළු නාදයේ ඇතිවීමටත් පුතේ ධ්වනි පේටිකාව නම් විශේෂ උපාංගයක් උභාවිතා කරනවා. මොන තරම් ලස්සන කුරුළු නාද අපට ඇහෙනවද? ඒවා ඇහෙන්නේ කොහොමද කියලා පුතා මදක් හිතලා බැලුවද? මේ පටල පිළිබඳව කතා කරනකොට මම පුතාට තව ලස්සන උපකරණ කීපයක්ම අරන් ආවා. මේ බලන්න පුතේ මෙන්න මෙතන තියෙනවා පුතාට ගෙදරදී හදාගන්න පුළුවන් පුංචි උපකරණයක්. මේ දෙපැත්තේ තිබෙන්නේ බට ලී කැබලි දෙකක්. උණපතුරු දෙකක් කියලා හිතන්නකො පුතේ. මැදින් තියෙනවා බැලූන පටලයක්. පුතාට පේනවද මේ කොළ පාටට තියෙන බැලූන පටලයක්. ඒ බැලූන පටලය බට ලී කැබලි දෙක මැදින් තබා මේ මෙතන පොඩි නූලකින් ගැට ගහ ගන්නවා දෙපැත්ත. මේකෙන් ගිරවෙකුගේ හඬක් උත්පාදනය කරන්න පුළුවන්. කිඹලා බලමු. ගිරවෙකුගේ හඬ. මේට බැලූන පටලයක් පාවිච්චි කරලා ඊට වෙනස් පටලයක් මා මෙතෙන්ට යොදාගත්තොත් මේ බලන්නකො පුතේ. බටලි දෙක අතරට තබා තිබෙනවා බයිසිකල් ටියුබ් එකකින් ලබාගත්ත රබර් පටලයක්. පුතාට පේනවා ඒක ටිකක් ඝනකමයි. එමගින් අපි අර ගිරවෙකුට වඩා ප්‍රබල හඬක් මොනරෙකුගේ හඬක් පොඩ්ඩක් බලමු. මොනරගේ හඬ. ඇත්තටම මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕන අපේ මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂතුමා චන්ද්‍රසිරි මහත්මයාට මට මේ උපකරණ ලබා දුන්නට. එතුමා 8 පන්තියේ විද්‍යා පාඩමක මාත් එක්ක එකතු වෙලා හරි ලස්සන වැඩසටහනක් ඔබට ඉදිරිපත් කරා. ස්තුතියි ඔබතුමාට. හොඳයි අපි ඊළඟට පුතා අපි මොන වගේ පැත්තකට යමුද? අපේ විද්‍යාගාරවල තියෙන ධ්වනි උත්පාදක උපකරණේ ධ්වනි ප්‍රභවය අපිට අමතක කරන්න බෑ. මොකක්ද ඒ උපකරණේ? පුතා හොඳටම දන්නවා උපකරණේ. ඒ තමයි පුතේ සරසුල. ඔන්න සරසුල. විද්‍යාගාරයේ ඇති ධ්වනි ප්‍රභවය කී. එහි දැති කම්පණයෙන් හඬ උපදවයි. පුතාට පේනවාද මේ දැති කම්පණය? ඕක අපිට ඇහැට පේන්නේ නැහැ මෙතන මේ රූප සටහනේ ඉදිරිපත් කළාට. නමුත් සිදු වෙන්නේ ඔය සිද්ධිය. ඔබට පේනවා දැති කම්පණය වෙනකොට අර වාත අංශු වලට වෙන වැඩි. ලං වෙනවා පුතේ ආය ඈත් වෙනවා. ලං වෙනකොට පුතාට මතකද අපි දුන්නා නමක් පහුගිය පාඩමකදී? ඒ තමයි සම්පීඩනය. තව පොඩ්ඩකින් බලමු අපි. ඈත් වෙන ස්ථාන අපි හැඳින්වුවා පුතේ විරලණය නමින්. එහෙනම් සම්පීඩන සහ විරලන සහිතවයි මේ වාතය තුලින් ශබ්දය ගලාගෙන යන්නේ. මම පුතාට මේ සරසුලේ දැති කම්පනයේ ආකාර කීපයකින් පැහැදිලි කරන්නයි යන්නේ. මේ බලන්න පළවෙනි මගේ පරීක්ෂණය මම පුතාට මෙන්න මෙහෙම ඉදිරිපත් කරනවා. මේ බලන්නකෝ. ඔන්න සරසුල කම්පනය කරන්න මගේ අතේ තිබෙනවා පුතේ. මේකට අපි කියනවා මිටිය කියලා. සරසුල කම්පනය සඳහා යොදා ගන්න උපකරණය. පුතා මම සරසුල කම්පනයට ලක් කරලා ජලයට එහි දැති ඇතුළු කර පෙන්වන්නම්. එහි කම්පනය ඔබට බලන්න පුළුවන් තවත් ආකාරයක් ඔන්න බලන්න. දැක්කද පුතේ? ඒ තමයි සරසුලේ දැති කම්පනය ඔබට ඉදිරිපත් කළ එක අවස්ථාවක්. තව උදාහරණ ගොඩක් තියෙනවා. මම තව එක අවස්ථාවක් පුතාට පෙන්වන්නම්. සරසුලක දැති කම්පනය ඔබට ඉදිරිපත් කරන්නට කිව්වොත් මෙන්න මෙහෙමත් ඔබට ඒ පෙන්වා දෙන්න පුළුවන්. බලන්න මේ ස්ථානයේ දෙස. පුතේ මම සරසුලේ දැති කම්පනය කර මේ කුඩා බෝලයට ලං කරොත් මොකක් වෙයිද කියලා බලමු. මේක සැහැල්ලු ගෝලාකාර වස්තුවක්. මෙන්න බලන්න පුතා. ආයිත් සැරයක් බලමු. පුතාට පේනවද මේ වෙනස? සරසුලේ දැති කම්පනය පෙන්වන්න පුළුවන් තව අවස්ථාවක්. ඔය වගේ මහා ගොඩක් උදාහරණ මගින් මේ කම්පනය පෙන්වා දිය හැකි. මේ තව එක අවස්ථාවක්. පුතේ කම්පනය නොවන සරසුලක්
මෙහෙම කිට්ටු කරාට කිසිදු හඬක් නොනැගෙන බව ඔබට දැනෙයි. නමුත් පුතා බලන්න මම කම්පනය කළ සරසුල මේ ප්ලාස්ටික් කෝප්පයට යා කරන විට එහි ස්පර්ශ කරන විට ඔබට හඬක් නැගෙවි. හොඳින් සවන් දෙන්න. ඔබට ඇහෙනවද? ඔබට ඕනෑම පැත්තකින් මේ ශබ්දය ගන්න පුළුවන්. කරලා බලන්න. පාසලේදී පුතේ මේවා ඔබට විනෝද ජනක විදිහට ඉගෙන ගන්නට පුළුවන් වෙයි. මම දැන් පුතාට ආකාර කීපයකින් සරසුලක කම්පන ඉදිරිපත් කළා. මොකද ඒ තමයි අපිට තියෙන හොඳම වටිනාම වස්තුව විද්‍යාගාරයේ ධ්වනි ප්‍රභාවයක් ලෙස භාවිතා කරන්න පුළුවන්. හොඳයි. මෙතනින් පුතාව මම වෙනම පැත්තකට ගෙනියන්නයි දැන් සූදානම් වෙන්නේ. පුතේ මේ කම්පන වලින් අපූර්ව පාඩමක් ඔබට කියා දෙන්නට පුළුවන්. ඔබට පේනවාද මේ ස්ථානයේ තිබෙනවා සරසුලක් සහ එවැනිම සමාන සරසුලක් මෙතන තිබෙනවා. ධ්වනි පේටිකාවන් දෙකකට සම්බන්ධ කරලා තියෙන්නේ පුතාට පේනවා ඇති. මොකද හොඳ හඬක් ලබා ගැනීම සඳහා. අපි බලමු එක සරසුලක් නාද කර බලමු. මෙන්න බලන්න පුතේ. ඔබට සරසුලේ හඬ ඇහෙනවා. හොඳින් බලන්න. මම මේ සරසුල නාද කර ඉන්පසු එයට අත තිබ්බහම කම්පණය නතර වෙනවා, ශබ්දේ නැසී යන්නට උමනයි. බලමු එහෙම වෙනවද කියලා. මම මේ සරසුල ඇල්ලුවත් පුතාට පේනවා හඬ නවතින්නේ නැහැ. ඊට හේතුව කුමක්ද? හොඳින් තව එක් වතාවක් බලන්න. ඒත් ශබ්දය ඇහෙනවා. එහෙමනම් පැහැදිලිව තේරුම් ගත යුතුයි ඔබ මෙන්න මේ සරසුලේ කම්පන සංඛ්‍යාතයට සමාන වූ ඉතිරි සරසුල ඉබේ නාදවන බව. අපි මේ පරීක්ෂණය මෙන්න මෙහෙම ඔබට තව වතාවක් පැහැදිලි කරලා දෙන්නම්. පැහැදිලිද? හඬ නැසී ගිය ආකාරය. මේකට කියනවා අපි අනුනාදය ලෙස. බලන්න රූප සටහන. පළමු සරසුලේ කම්පණයට අනුව දෙවන සරසුල ඉබේ නාද වේ. ওই රූපේ ඔබට පේනවාද? දැති සමාන සරසුල් දෙකක් ගත්තොත් තමයි පුතේ අනුනාද වෙන්නේ. බලන්න දැති අසමාන අවස්ථාව දැන් සමානයි. ඔන්න අනුනාද වෙනවා. දැන් අසමානයි. දැන් අනුනාද වෙන්නේ නැහැ. රූප සටහනින් ඔබට පෙන්වන්නේ අන්න ඒ අවස්ථාව. හොඳයි පුතේ. පුතේ මම ගෙනාවා ගිටාරයක්. ඒ ගිටාරෙන් ඔබට අනුනාදය කම්පන පිළිබඳව යමක් කියලා දෙන්න පුළුවන්. මගේ ළඟ තියෙනවා මෙන්න මේ විදිහට V අකුරේ හැඩයට නමාගත්ත පුංචි කඩදාසි කැබලි, සැහැල්ලු කඩදාසි කැබලි කීපයක්. ඒ හැම මෙන්න මේ කඩදාසි කැබලි හැම තන්තුවකටම පුතාට පේනවාද මෙන්න මේ ස්ථානයේ හැම තන්තුවකටම සම්බන්ධ කරලා තියෙනවා. නිකන් උඩින් තියලා තියෙනවා මම මේ සැහැල්ලු ඒ කඩදාසි කැබලි 6ක්. පුතේ අපි බලමු මෙන්න මේ සරසුල නාද කරලා ගිටාරය අසලට ලං කළ විට මේ තන්තු ඉබේ වැයෙන මොකක්ද අර වචනේ අනුනාද වන ආකාරය බලමු. ඒතර පුතා හොඳට මෙන්න මේ කඩදාසි කැබලි දෙස බලාගෙන ඉන්න. මේ තන්තු දෙස බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. හොඳයි මම එහෙමනම් සරසුල නාද කරනවා. සරසුලේ සංඛ්‍යාතයට සමාන වූ ගිටාරේ තන්තුව අනුනාද වුණා. මේ හඬවල් දෙක එක වගේ. පුතා මේ සරසුල නාද කරාමේන හඬත් මේ බලන්නකෝ. ඉන්පසුව ගිටාරයේ මේ තන්තුව නාද කරාමේන හඬත් එක හා සමානයි. ඔබ දුටුවද හඬවල් දෙකේ සමානකමක්? අනුනාද වන්නේ එවැනි සමාන සංඛ්‍යාත සහිත වස්තු බව ඔබ හොඳින් වටහා ගන්න. දැන් අර හැමදාම ඔබ වෙත අරන් එන රසවත් ක්‍රියාකාරකම ඔබට ඉදිරිපත් කරනවා.
මේ ස්ථානයේ ඔබට පේනවා ඇති ඒ උපකරණය. මම එතෙන්ට එන්නම්. පුතා මේ උපකරණය ඔයාලට පේනවද? විවිධ දිග ඇති තන්තු වලින් යුතුව වස්තුන් රැසක් මම මෙහි භාවිතා කරලා තියෙනවා. එක මට්ටමක එක පෙළක ඇති වස්තු එක හා සමානයි. හොඳින් බලන්න මම මේ මුලින්ම මෙන්න මේ පෙළ අතරින් එක වස්තුවක් ඔබට කැමති ඕනම එකක් තෝරගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මේ අත්හදා බලන්න පුතේ පුංචි උපකරණයක් කම්බියක ගැට ගහලා. නමුත් මම ඒ පරීක්ෂණම පාසල් වල කරන ඒ පරීක්ෂණම ඊට වඩා වෙනස් විදියකට කරන්න පුළුවන් කියලා ඔබට පෙන්වන්නයි මේ අවස්ථාව තෝරගත්තේ. මම මෙන්න මේ උපකරණය කම්පණය කරලා බලනවා, චලනය කරලා බලනවා. පුතා බලන්න මේ දෝලණයට අනුව මොකක් හරි වෙනසක් වෙයිද කියලා. ඔබ හොඳට බලන්න මෙන්න මේ වස්තුන් පුතේ මෙයාගේ චලනයට අනුව ගමන් කරන ආකාරය. අපි මේ දකින්නේ පුතා අනුනාදයේ එක අවස්ථාවක්. පුතාට පේනවද? බලන්න කොච්චර ලස්සනට ඒවා චලනය වෙනවද කියලා. දැන් මම ඒ චලනය නතර කරනවා. දැන් ඔන්න ඒ වායේ චලනය නතර කරපු මම ඊළඟට මෙන්න මේ වර්ණ ජලය පුරවපු බෝතලේ අල්ලගෙන ඒ උපකරණය පමණක් දැන් චලනය කරනවා. පුතා හොඳට බලන්න. පුතාට වෙනසක් දැනෙනවද? බලන්න මේ උපකරණ දෙස දිහා. බලන්න මේ උපකරණ දෙක දිහා. ඔබට පේනවා මේ බෝතලෙත් චලනය වෙනවා. ඊළඟට මම අර ඉස්සෙල්ලා සරසුලේ කම්පනය ඔබට පෙන්වන්නට ගෙන ආපු මේ කුඩා ගෝලය එයත් කම්පණය වන ආකාරය ඔබට බලන්න පුළුවන්. ඊළඟට තමයි ලස්සනම කොටස ඔබට කියලා දෙන්නේ. දැන් මේගොල්ලෝ එතකොට චලනයක් පෙන්වන්නේ නැහැ පුතේ. හොඳට බලන්න ඕනේ වෙනස. දැන් මම මේ අයගේ චලනය නතර කර මම එනවා මේ බබා ඉන්න ඔන්චිල්ලාවට. ඔබ යම් දිනක ඔන්චිල්ලාවක් පදින්න ආස හිතිලා බලනකොට ඔන්න ඔයාට ඔන්චිලි දෙකක් තියෙන තරක් හම්බ වෙනවා. ඔයා ගිහින් තනියම ඔන්චිල්ලාව පදින්නයි සූදානම් වෙන්නේ. ඔන්න පුතේ මේ බබත් දැන් ඔන්චිල්ලාව පදිනවා. ඔයා හිතන්නේ මේ ඔයා කියලා. ඔන්න එයා ඔන්චිල්ලාව පදින්න පටන් ගත්තා. කොහොමද ඒ අසල තියෙන අනෙක් ඔන්චිල්ලාව ඉබේ පැද්දෙන්න ගත්තොත් මොන වගේ දෙයක් අපිට හිතෙයිද? පොඩි බයක් හිතට එන්නත් ඉඩ තියෙනව නේද පුතේ? කවුද මේ එහා පැත්තේ ඔන්චිල්ලාව පදින කෙනා කියලා? ඔය බලන්නකො පුතා. දැන් ඔයා විද්‍යාත්මකව හිතන්න මේ ගැන. පුතාට සමහර වෙලාවට හිතෙයි මොන ඔන්චිල්ලාවද අපි ඉස්සෙල්ලා පැද්දුවේ කියලා. ඒ දෙක හරියට දෝලණය වන ආකාරය බලන්නකො පුතේ. පුතා මොකද කියන්නේ? මේ අනුනාදයේ ප්‍රතිඵලයක්. මම පුතාගෙන් මෙහෙම ඇහුවොත් සමහර වෙලාවට ඔබගේ නිවස අසල මාර්ගයක් තිබෙනවා නම් ඒ මාර්ගයේ වාහන ගමන් කරන වෙලාවක එහෙම නැත්නම් පුතාගේ නිවස තියෙන දුම්රිය මාර්ගයේ අසල නම් දුම්රියක් ගමන් කරන වෙලාවක පුතේ ඔයාගේ ගෙදර දොර පියනක් ජනෙල් පියනක් දෙදරපු අවස්ථාවක් පුතාට මතකද? එහෙම නැත්නම් කබඩ් එකක දාලා තියෙන වීදුරු දෙකක් එකට ගැටිලා හඬක් ආපු අවස්ථාවක් පුතාට මතකද? ඒ අනුනාදයේ ප්‍රතිඵල. ඒවා බය වෙන්න කාරණා නෙමෙයි. ඔබ පදින ඔන්චිල්ලාව අසල ඇති අනෙක් ඔන්චිල්ලාව දෙපසට ගියොත් ඒ අනුනාදයේ ප්‍රතිඵලයක්. පුතේ අනුනාදයේ ප්‍රතිඵල විදියට සමහර තැන්වල ඇතිවෙච්ච භූමිකම්පාවල ශබ්ද තරංග පොළොව දිගේ ගමන් කරලා ඊට සමාන ස්වාභාවික කම්පන සංඛ්‍යාත තියෙන වස්තුන් ඉබේ දෙදරා කඩා වැටිච්ච අවස්ථාවල් තියෙනවා. ඒ නිසා අනුනාදයේ අනිටු විපාක ලෙස අපි ඒවා සඳහන් කරනවා. එවනම් පුතා දන්නවද ලෝකයේ සමහර වස්තුන්ගේ ස්වාභාවික කම්පන සංඛ්‍යාතයන් සමානයි. ඒවයි අනුනාද වෙන්නේ. මම හිතන අනුනාදයේ පිළිබඳව පුතාට මම දීර්ඝ විස්තරයක් අරගෙන ආවා. ඒක ඊටාත්ම වැදගත්. අපි පොඩි අභ්‍යාසයකට යමු. බලන්න මේ අභ්‍යාසයේ දෙස. දැන් පුතාට පුළුවන් වෙයි. මොකද ක්‍රියාකාරකම් රැසක් එක්කනේ ආවේ. මේ අභ්‍යාසයෙන් මම ඔබගෙන් අහන්නේ ඔබට මතකද ධ්වනිය උපදවන්න මේ එක් එක් අවස්ථාවේදී උදව් වුණු
දේවල් මොනවද කියන එක. බලන්නකෝ. මීමැස්සාගේ ගොමු නාදය, පළඟැටියන්ගේ රැහැයියන්ගේ නාදය, මැඩියාගේ හඬ, ගිටාරේ හඬ, මිනිසාගේ කටහඬ, කුරුළු නාදය. මතකයි නේද පුතා? මෙන්න බලන්න පුතාගේ ඒ මතකය මේ පිළිතුරු සමග ගැලපුණාද? මීමැස්සාගේ නම් පියාපත්, පළඟැටියන්ගේ පාදවල කෙඳිති, එහෙම නැත්නම් පියාපත්. ඒවා එකිනෙක ඇතිලීම. මැඩියාගේ නම් මුඛයේ ඇති පටල, ගිටාරේ නම් තන්තු, මිනිස් කටහඬට ස්වරාලයේ ස්වර තන්ත්‍ර, තන්තු නෙමෙයි තන්ත්‍ර. ඒවා ඊ타ත්ම සියුම් නිසා ඒ නම දෙනවා. කුරුළු නාදයට පුතේ ධ්වනි පේටිකාව. දැන් කම්පනය නිසා නම් හඬ ඇති වෙන්නේ. අපි ඒ වස්තුව අතින් ඇල්ලුවාම කම්පණය නතර වෙන්න ඕන. එතකොට ශබ්ද ඇසෙන්න බෑ. පුතා දැක්ක අපි මේ සරසුලට එහෙම අත තියලා පෙන්නුවා ශබ්දේ නතර වෙන ආකාරය. මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන්ද? නාදවන සීනුවක් අතින් ඇල්ලූ විට එහි හඬ නැති වෙයි. දැන් පුතා ඒක දන්නවා. නේද පුතේ? සීනුව නාද වෙනවා කියන්නේ එහි තියෙන කම්පනයක්නේ මේ නාදයට බලපාන්නේ. අපි අතින් අල්ලපු ගමන් කම්පණය නතර වෙනවා. මෙන්න පිළිතුර. සීනුවෙන් නාදය ඇතිවේ නම් එය කම්පණය වෙමින් පවතිනු ඇත. අතින් ඇල්ලූ විට කම්පණය නතර වන නිසා හඬ නැති වෙයි. පැහැදිලි නේද පුතාට? හොඳයි, දැන් අපි බලමු පුතේ මේ ධ්වනි තරංග ප්‍රචාරණය වෙන්නේ කොහොමද? ඔබ දන්නවා දැන් අනිවාර්ය මාධ්‍යයක් අවශ්‍යයි. මොකද අංශු කම්පනයක් අවශ්‍යමනේ. යාන්ත්‍රික තරංගයකට අංශු කම්පනයක් තියෙන්න එපේ. එතකොට අනිත් එක මේක අන්වායාම ක්‍රමයක් නේද? අංශු ලං වෙමින් ඈත් වෙමින්. එතකොට පුතේ අපි කතා කරන ශබ්දේ නම් එන්නේ වාතය හරහා කියලා පැහැදිලි. එතන පුතාට දැනුණාද මේ හිතුණාද මෙහෙම දෙයක්? වතුර ඇතුලේ ධ්වනි තරංග යනවද? එහෙම නැත්නම් පුතේ ඝන ද්‍රව්‍ය දිගේ යනවද? මං ඒ කොටස තමයි මෙතෙන් සිට ඔබත් එක්ක කතා කරන්නේ. ධ්වනි තරංග ප්‍රචාරණය. වාතය හරහා ධ්වනිය ප්‍රචාරණය වන්නේ වායු අංශුන්ගේ කම්පනයෙනි. වායු අනුසතු චාලක ශක්තියෙන් ඒවා ඉදිරියට හා පසුපසට තල්ලු වෙමින් අන්න අපේ වචන දෙක එනවා. මොකක්ද මේ වචන දෙක පුතා? සම්පීඩන හා විරලන. සම්පීඩන කියන්නේ ලං වූ අවස්ථා, විරලන ඈත් වූ අවස්ථා. නේද? බලමු මේ කොටස. මේ බලන්නකෝ. මතකද පහුගිය පාඩමකදී මං අරන් ආවා මේ ලස්සන රූප සටහන පුතාට ඇන්දැකි නේද? ලං වූ වාත අණු මම ඔය ළඟට කරලා ඇඳලා තියෙන ඉරි කැබලි වලින් ඒ සම්පීඩනය. ඈත් වූ අවස්ථා විරලනේ. පුතාට මේ මගහැරුණු පාඩම් නැවත බලා ගන්න නම් පුතේ අපේ channel NIE YouTube channel එක හරහා ඔබට නරඹන්නට පුළුවන්. ඒ පාඩම් පුතා බලන්න ඔබට වටීවි. හොඳයි. දැන් බලමුකෝ අපි මේ සරසුලකදී කොහොමද මේ ලංවීම ඈත්වීම අපි ඉස්සෙල්ලා කතා කරේ. ඔන්න බලන්නකෝ. වාතයේ ගමන් කරන ධ්වනි තරංගයක් යනු සම්පීඩන හා විරලන සමූහයක්. දැන් අපි දැක්කා ඒක. සම්පීඩනයක් තුල తాවකාලිකව පීඩනය වැඩි. ඇයි ලං වෙලානේ? ඒක නිසානේ සම්පීඩනය කිව්වේ. විරලනයක් තුල తాවකාලිකව පීඩනය අඩුයි. සම්පීඩනය හා විරලනය සමග වායු අණු ගමන් නොකරයි අන්න විශේෂත්වය. තරංගය ගමන් කරාට අංශු ගමන් කරන්නේ නෑ පුතේ, අපි එදා දැක්කා. ඒවා කම්පණය වන්නේ තරංගයේ දිශාවට සමාන්තරවය. මේ අණුව ධ්වනිය අන්වායාම තරංග ලෙස ගමන් කරයි. දැක්කද පුතේ? එහෙමනම් ධ්වනි තරංග මොන ආකාරයටද යන්නේ? යාන්ත්‍රික ක්‍රමයට යනවා. ඒ වගේම අන්වායාම කියන සුවිශේෂ නම අපි එතෙන්ට දෙනවා. හේතු පුතා දන්නවා දැන්. මේ තියෙන්නේ ඔබට ඒ හාත්පස සිසාරා සරසුලේ නාදයක්, එහෙම නැත්නම් වෙනත් ඕනෑම නාදයක් ගමන් කරන ආකාරය. තමත් රූප සටහනකින් ගෙනාවොත් ඔබට වඩාත් පැහැදිලි වෙන්න අර ඉරි කැබලි වෙනුවට තිත් විදිහට ඉදිරිපත් කරොත් සම්පීඩන හා විරලන නැගෙන ආකාරය පුතා ඔය රූප සටහනේ දකින්නේ. පුතේ ශබ්දයේ ප්‍රතිග්‍රහණය කිරීමට අපට ඇති සංවේදී අවයවය, ප්‍රතිග්‍රාහක ඉන්ද්‍රිය තමයි අපේ කන. පුතා ඔය කනේ පින්තූරයක් මම ඔබට ගේනවා. බලන්නකෝ. අංක 1 2 3 4 5 කියලා කොටස් 5ක්. ශබ්දය මොළය දක්වා ගමන් කරන ආකාරය. අංක 1 සිට
5ට ඔබට නම් කරන්නට කිව්වොත් ශබ්දය ගමන් කරන ආකාරය මේ විදිහටයි අපි ඒ සඳහන් කරන්නේ. අංක 1 බාහිර ශ්‍රවණ නාලය. පිටින් එනවා ශබ්දය ඔන්න පුතේ අපේ කන ඇතුළට. ඒ ඇතුළට ආවම ඔබ සමහර විට හරි පුදුම වෙයි මේ ශරීර සැකැස්ම පිළිබඳව අපේ. කර්ණ පටහ පටලේ අපි කියන්නේ පුතේ කන් බෙරේ කියලා. ඔන්න ඔතනට අපේ ශබ්දය දැනිලා ඒ බෙර පටලය කම්පණය වෙනවා. ඊට පස්සේ තියෙනවා කුඩා අස්තිකා කැබලි තුනක්. පුතා 9 පන්ති ඉගෙනගෙන තියෙනවා. මතකද ඒ නම් මුද්ගරිකාව, නිඝාතිය, ධරණකය. මම නම් ඕක මතක තියාගන්නේ අග ඉඳන් මුලට දනිමු. දනිමු. ධරණකය, නිඝාතිය, මුද්ගරිකාව. එහෙමයි මම මතක තියාගන්නේ. 9 පන්ති පුතාට මතක ඇතිව කියලා දුන්නා. ශ්‍රවණ අස්තිකා පසු කරගෙන කොහෙටද යන්නේ? ඔන්න යනවා පුතේ ශ්‍රවණ අස්තිකා පසු කරගෙන කර්ණ සංඛය වෙත. සංඛය anu හග්ගෙඩියනේ. නේද පුතේ සිංහල වචනේ බලන්නකො හග්ගෙඩියක් තියෙනවානේ අපේ කන ඇතුලේ. නේද? ඒ වගේ ව්‍යුහයක්. හග්ගෙඩියක් නෙමෙයි. ඒ නම දීලා තියෙන්නේ හැඩරුව නිසානේ. අංක 4ෙන් පෙන්වන්නේ කර්ණ සංඛය. ඔන්න පුතේ පහ ශ්‍රවණ ස්නායුව දිගේ ගමන් කරනවා කොහෙටද? මොළයට. මොළය නම් ඔතන අපි පින්තූරයක් වශයෙන් ගෙනල්ලා නැහැ. මේ බලන්නකො ඔන්න ඒ ශබ්දය ගලා යන ආකාරය ඔබට පොඩි චලන චිත්‍රයකින් මම අරගෙන එනවා. පුතාට පේනවද? ගමන් කරන ආකාරය බලන්නේ ශ්‍රවණ අස්තිකා හැම කම්පණය වන ආකාරය. ඊළඟට මේ අපේ කන පිළිබඳව මේ ධ්වනිය පාඩමම නිසා මට හිතුණා මෙන්න එහෙම දෙයක් කියන්න. කන තියෙන්නේ අපිට ශබ්ද ඇහෙන්න විතරද? නෑ, තව තියෙනවා හරිය ලොකු ප්‍රයෝජනයක්. පුතා දන්නවද අපේ සමබරතාවයට මේ කන් දෙක කොච්චර සේවයක් කරනවද කියලා? කන් දෙකේ තියෙනවා පුතේ ඔය මැද කන කියන කොටසේ තියෙනවා හරි අපූර්ව ව්‍යුහයක්. ඒ තමයි අර්ධ චක්‍රාකාර නාල. ඒ කියන්නේ රවුමකින් භාගේ හැඩයට හැදුණු නාලාකාර ව්‍යුහ තුනක්. ඒව ඇතුලේ තියෙන තරලයන් මගින් අපි පැත්තකට ඇලවෙනකොට ඒ පණිවිඩේ මොලේ කරා යනවා. බලන්න ඔය අර්ධ චක්‍රාකාර නාල හෙවත් කර්ණාලින්දය දෙස. එයා කරන්නේ සමබරතාවයට උදව් කරන එක. යූස්ටේකිය නාලය කියලා තව දෙයක් තියෙනවා පුතාට පේනවද? එමගින් කරන්නේ ඔය කර්ණපටහ පටලේ එහෙම නැත්නම් කන් බෙරය දෙපැත්තේ පීඩන සමව තියාගන්න එක. ඒක අසමාන වුණොත් ඔය හෙම්බිරිස්සාවෙම හැදුණු වෙලාවක යූස්ටේකිය නාලය ඇතුලේ ශ්ලේෂ්මල හිර වෙලා අපිට කන් ඇසීම తాවකාලිකව දුර්වල වෙනවා. මම මේ පාඩමට ඒ කොටසේ උගන්වන්න නැතත් ඔයාට වැදගත් වෙයි කියලා හිතලයි ඒ ටික අරගෙන ආවේ. හොඳයි පුතේ. අපි දැන් ඔබත් එක්ක කතා කරමින් ඉන්නේ ධ්වනිය ගමන් කරන මාධ්‍යනේ. පුතේ එතකොට ධ්වනිය ගමන් කරන මාධ්‍ය වායු, ද්‍රව, ඝන ඔය කොයි වයේත් ධ්වනිය ගමන් කරනවා. ඔන්න බලන්න වායු මාධ්‍ය. ධ්වනිය වාතය එහෙම නැත්නම් වායු තුල ගමන් කරයි. අවට පරිසරයේ විවිධ ශබ්ද අපට ඇසෙයි. ඔන්න රාත්‍රී වේලාවක ඇහෙන ශබ්ද. හොඳට ඇහුම්කන් දෙන්න. ඊළඟට ද්‍රව මාධ්‍ය තුල ශබ්ද ගමන් කරනවා. මේ බලන්නකො තල්මසුන්, ඩොල්ෆින් තමාගේ sannivedanaya සඳහා මේ ජලය තුල ද්‍රව තුල ධ්වනි තරංග භාවිතයට ගන්නවා. ඊළඟට ඝන. ද්‍රව, වායු ඊළඟට ඝන. පුතා බලන්නකො ධ්වනිය ඝන තුලින් ගමන් කරයි. පුතේ ඈතින් එන දුම්රියක හඬ අපිට සාමාන්‍ය විදියට නෑසුණත් පීල්ලකට ලං වී බලන්නට පුළුවන් නම් අපිට පීල්ලක් තුලින් ඒ හඬ අපිට වඩා ඉක්මනින් ගමන් කරනවා. ඇයි ඝන තුල හොඳ සම්ප්‍රේෂණ හැකියාවක් තියෙනවා ධ්වනි තරංගවලට. පුතේ ඔයා හදලා තියනවද මේ උපකරණය? මේ තියෙන කෝප්ප දෙකක් මම මෙතෙන්දි පාවිච්චි කරා ප්ලාස්ටික් කෝප්ප දෙකක්. මේ පුංචි කාලේ හදන උපකරණයක් නේ. මේකට නූලක් සම්බන්ධ කරලා තියෙනවා. ඔබට ඕන තරම් දිගට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දෙන්නෙක් ඈත් වෙලා එක්කෙනෙක් මේ කෝප්පෙන් කතා කරනකොට අනිත් එක්කෙනා මෙයට කන තබා ඇසුවොත් හිමින් කියන ඕනෑම දෙයක් ඔබට මේ කෝප්පෙන් අහගන්න පුළුවන්. අපි පුංචි කාලේ නම් මේ වයින් වැඩ ගත්තා. දැන් ඉතින් හුඟක් වෙලාවට ළමයි මේ උපකරණ හදනවද කියලාත් පොඩි සැකයක් මට තියෙනවා. ඇයි ඉතින් වෙන දේවල් ඔබට තියෙනවනේ දැන් නේද?
හදලා බලන්න පුතේ. හරිම සුන්දරයි. මේ බලන්න රූප සටහන දෙස. මේ බලන්න මේ දෙන්න එක්කෙනෙක් කතා කරන ඔබට මාව ඇහෙනවද? ඔව් එයාට ඇහෙන්න ඕන. ඔබ කියන ඕනෑම දෙයක් මේ නූල ඝන මාධ්‍යයක් විදියට සලකන්න. ඒ තුලින් ශබ්දය ගමන් කරනවා පුතේ. ඔබට මෙන්න මේ වගේ ලස්සන ක්‍රීඩාවක් කරන්න පුළුවන් නම් ඉස්කෝලේදී බලන්න එක එක පැතිවලට ඇදපු නූල් වලින් මේ ළමයි කතා කරනවා. ඒ හඬ කිසිම තැනකදී කලවම් වෙන්නේ නැතුව, පටල වෙන්නේ නැතුව අනේකාට ඇහෙනවා. හොඳ වැඩසටහනක් ඔබට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් යාළුවෝ එක්ක වෙලාවක. හොඳයි. පුතේ සර්පයින්ට ශබ්ද ඇහෙනවද? ඔය පුතා දැකලා තියෙනවද නයි නටවන අවස්ථා? නයාට නයි නටවන පුද්ගලයා නලාව පිඹිනකොට නයා හරි අපූර්වට නටනවනේ. එතකොට ඌට ශබ්ද ඇහෙනවද පුතේ? බලන්න. නයෙකුට ශබ්ද ඇසෙන්නේ කෙසේද? පුතා හොඳට බලන්න. පුතේ නයෙකුට මේ අපිට වගේ බාහිර කනක් නැහැ. උගේ අභ්‍යන්තරව තියෙනවා ශබ්දය ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන් ඒ අවයව තියෙනවා. නමුත් බාහිරව නැහැ. එහෙනම් කොහොමද මේ නයාට නලාව පිඹිනකොට ඌ නටන්නේ? එතනදී නම් යම් යම් ප්‍රයෝග තියෙනවා. නයි නටවන මිනිසා ඒවා දන්නවා. නමුත් ඇත්තටම විද්‍යාව තුල ඔබට මෙන්න මෙහෙම එය පැහැදිලි කරනවා. බලන්න තිරේ දෙස. උගේ පහළ හනු ඇටය අපර හනුක අස්තිය. මේ මුඛය ආශ්‍රිතව තියෙන, හිස ආශ්‍රිතව තියෙන. එම කම්පන අස්ති හරහා නයා වෙත සම්ප්‍රේෂණය වෙනවා ඔය ධ්වනිය. එමගින් ගොදුරු කරගත හැකි සතුන්ගේ පාදවල ශබ්ද හා වෙනත් ශබ්ද නයාට ඇසෙනවා. මේක තමයි අපේ පැහැදිලි කිරීම. පුතා මේ ඔයා සමහර වෙලාවට මේ සර්පය බහුල ප්‍රදේශයක ඇවිදිනවා නම් ඔබට සමහර වෙලාවට උපදෙසක් ලැබිලා ඇති වනාන්තරයක වගේ ඇවිදිනවා නම් කෝටු කැබැල්ලකින් පොළොවට තට්ටු කර කර යන්න කියලා. ඇයි බිමට ශබ්දය ඇති කරනකොට ඒ කම්පන තරංගය පුතේ පොළොව දිගේ ගොස් නයාට සම්ප්‍රේෂණය වෙනවා. ඌට දැනෙනවා. ඒ නිසා ඌ සමහර විට ඌට නොගැලපෙන ශබ්දයක් නිසා ඌ මාර්ගය අතහැර යන්නට ඉඩ තියෙනවා. ඔබට ඒයින් ආරක්ෂාවක් ලැබේ. හොඳයි. ඊළඟට ඊටාත්ම වැදගත්. ශබ්දේ ගමන් කරනවා ඝන තුලින්, ද්‍රව තුලින් සහ වායු තුලින් අපි දැක්කා. ඒ කිසිවක් නැති තැනක ශබ්දය ගමන් කරයිද? තියෙනවා කදිම උපකරණයක්. බලන්න මේ උපකරණයේ දෙස. මම මෙතන තිබෙන මේ විදුලි සීනුව මේ උපකරණය තුලින් තියෙනවා. මේ උපකරණයට අපි කියනවා ඝණ්ටා සරාව. මෙන්න මේ උපකරණය ඝණ්ටා සරාව. ඔබ දන්නවා ඝණ්ටාවක් වගේ විශාල සරාවක්. එය මම විවෘත කරගන්නවා දැන්. සීනුව මෙහෙම ඇතුළතින් තබා එහි ස්විච් එක ඔන් කරනවා. ඔබට ශබ්දයක් ඇසෙයි. සරාවෙන් එය වසනවා. ඔබට ශබ්දය ඇසෙනවා. දැන් පුතා මම මේ සරාව තුල තිබෙන වාතය මේ ස්ථානෙන් එළියට ගන්න උපක්‍රමයක් තියෙනවා රික්ත පොම්පය මගින්. ඒ ක්‍රියාත්මක කරනවා. එහි හඬට සිදුවන දේ හොඳින් අසන්න. පුතාට දැනුණද ශබ්දය ක්‍රමක්‍රමයෙන් අඩු වෙන බව? එහෙමනම් කුමක්ද අපේ නිගමනය? ශබ්දය ගමන් කිරීමට වායුමය එහෙම නැත්නම් ද්‍රවමය එහෙම නැත්නම් ඝනමය මාධ්‍යයක් තිබිය යුතුමයි. මේ රික්ත පොම්පය ක්‍රියාත්මක වූ විට පුතා දන්නවා මෙන්න මේ සරාව තුල ඇති වාතය සම්පූර්ණයෙන්ම ඉවතට ගලා ගියා. ඉවතට යන අතර ශබ්දය අඩු වෙනවා වාතය අඩු වීමත් සමග. සම්පූර්ණයෙන් ඉවත් වූ කල ශබ්දය සම්පූර්ණයෙන්ම නතර වූ ආකාරය ඔබ දුටුවා. හොඳයි. බලන්න තිරයේ දෙස. මේ විදිහට ඔබට ඉදිරිපත් කරොත් මේ තියෙන රූප සටහනෙන් ඔබ දකින්නේ ඒ වාතයේ ඉවතට ගලා යන ආකාරය.
ඉන්පසු පුතේ බලන්න මේ සටහන ගන්ටා සරාව තුල වාතයේ තියෙනවා. එහෙමනම් සීනු නාදය පිටතට ඇසෙනවා. රික්ත පොම්පය මගින් සරාව තුල වාතය ඉවත් කරමින් පවතිනවා. එතකොට සීනු හඬ අඩු වෙමින් යනවා. සරාව තුල වාතය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා රික්තයක් බවට පත් වෙනවා. සීනු හඬ සම්පූර්ණයෙන්ම නැසී යනවා. ඔබට මේ සටහන පැහැදිලි ඇති. දැන් නිගමනය කුමක්ද බලන්න. ධ්වනියට රික්තයක් තුලින් ගමන් කළ නොහැකිය. ඒ සඳහා මාධ්‍යයක් අවශ්‍ය වේ. එයයි අපේ නිගමනය. හොඳයි. දැන් ඔබට මතකද කිසිදු මාධ්‍යයක් නොමැතිව ගමන් කරපු තරංග වර්ගය. මේ පාඩම ආරම්භයේදීත් අපි කතා කරා, පසුගිය සතියේ දීර්ඝ විස්තරයක් කතා කරා. ඒ තමයි ඔය තිරේ මම ඉදිරිපත් කරන විද්‍යුත් චුම්බක තරංග. බලන්න. පුතා, විද්‍යුත් චුම්බක තරංග රික්තය හරහා ගමන් කරනවා. ගුවන් විදුලි තරංග විද්‍යුත් චුම්බක තරංග විශේෂයක්. ඒ අනුව ගුවන් විදුලි තරංග රික්තය හරහා ගමන් කරනවා. ඔබට මතකද නීල් ආම්ස්ට්‍රෝන්ගේ කතාව අපි ගිය සතියේ අරගෙන ආවා. ඔහු සඳ මතදී එඩ්වින් ඔල්ඩ්රින් සමග කතා බහට ගියෙත් විද්‍යුත් චුම්බක තරංග ඇසුරෙන්. ඔහු අපේ ධ්වනි තරංග වලින්, අපි එකිනෙකා කතා කරන ධ්වනි තරංග වලින් තමන්ගේ සගයා අමතන්නට බැරි වුණා. නමුත් ඔහු සඳ මත සිට පෘථිවි වාසීන් අමතනවා. මෙන්න මේ විදිහට. අහන්න ඒ හඬ. It's one small step for man, one giant leap for mankind. පුතාට ඇහුණා නේද? අවසාන කොටස අද අපිට තියෙන පාඩමේ ධ්වනියේ වේගය. පුතා, ඝන ද්‍රව වායු තුල ධ්වනිය ගමන් කරනවා. වැඩිම වේගයකින් ශබ්දය ගමන් කරන්නේ පුතා හිතන්නේ ඝන තුලින්ද, ද්‍රව තුලින්ද, වායු තුලින්ද? ඔය රූපයෙන් ඔබ වටහා ගන්නට ඇති. මේ බලන්න වඩාත් පැහැදිලි ලෙස ඔබට ඉදිරිපත් කරනවා. සෙල්සියස් අංශක බිඳුවේ වියලි වාතය තුලදී 330යි තත්පරයට මීටර්. ms ඍණ එක සිම්පල් ලකුරු වලින් ලියන්න ඕන පුතේ. අංශක 30දී 350යි. ජලය තුලදී 1400යි. වානේ දණ්ඩක් තුලදී 5000ක්. ඒ කියන්නේ කිලෝමීටර් 5ක් යනවා එක තත්පරයකට. පුතා, එහෙනම් ජලය තුල වේගය වැඩි නේද වාතයට වඩා? කී ගුණයක්ද? ඒ වගේම උෂ්ණත්වයේ ඉහළ යත්ම වාතය තුල ධ්වනියේ වේගය අඩු වෙනවද, වැඩි වෙනවද? ඉතාම සරල ප්‍රශ්න දෙකක්. මේ පිළිතුරු ඔබගේ පිළිතුරු එක්ක ගැලපුණා නේද පුතේ? ජලය තුල වාතය වගේ සිව් ගුණයකින් යනවා. ඝන තුල මහා වේගයකින් යනවනේ පුතේ. ඔය දුම්රිය හඬ එහෙම අපිට ඉක්මනට ඇහෙන්නේ නැත්තේ පීල දිගේ ඒක නිසයි. ඒ ප්‍රශ්නේ මම ඔබට අරන් එනවා. මේ බලන්න මේ ප්‍රශ්නේ. ඈත එන දුම්රියක හඬ පවා රේල් පීලි තුලින් හොඳින් ඇසෙන්නේ ඇයි? ඔබ රේල් පීල්ලකට ලං වෙලා අහන්න යනවා නම් එය ඊටාම අනතුරුදායක ක්‍රියාවක්. ඒ ගැනත් ඔබ හිතා ගන්නට උවමනයි. නමුත් අපිට ඒක ඇහෙන බව වටහා ගන්න. ඇයි ඇහෙන්නේ? හේතුව මොකක්ද? පුතාට හිතා ගන්න පුළුවන් නේද? වාතය තුලින් ඊටාම පොඩි වේගයක් නේද පුතේ? ඝන තුලින් හරිම වේගවත්. මේ බලන්න පිළිතුර. පීලි සාදා ඇත්තේ වානේ වලින්ය. වානේ තුලින්, ඒ කියන්නේ ඝන තුලින් තත්පරයට මීටර 5000ක වගේ වේගයකින් ගමන් කරනවා ධ්වනිය. මේ නිසා වාතයට වඩා වේගවත්ව ඝන පීල්ල දිගේ ධ්වනිය සම්ප්‍රේෂණය වෙනවා. ඔබේ කන වෙත. ඔන්න පුතේ අකුණු ගහන්න යන්නේ. ඔය බලන්නකෝ. පුතා අත්විඳලා තියෙන අකුණක්. ඔන්න අකුණු හඬ බලන්න. පුතේ ඔය අකුණු ගහන වෙලාවක අහසේ ඔය දෙක එකවර ඇති වෙන්නේ. හැබැයි පුතා දන්නවා පොළොවට ඉස්සෙල්ලා එන්නේ ආලෝකය. අපේ ක්‍රමයක් තියෙනවා නේද? එකපාරට ලොකු එළියක් ගිය ගමන් කන් දෙක වහ ගන්නවා. ඒක අපිට ඉබේ ලැබිලා තියෙන හැකියාවක්නේ. නේද? ඒවා ප්‍රතීක ක්‍රියා විදියට පුතා තව ඉදිරියේදී ඉගෙන ගන්නවා. හරිම ඉක්මන් ක්‍රියාවක්. ප්‍රතිචාරයක් අපි දක්වනවා. අපි දන්නවා මේ ආලෝකයට අනුරූප ශබ්දේ දැන් අපි වෙත එයි. ඇයි එහෙමනම් අහසේ මේ දෙක එකවර ඇති වෙලා
පොළොවේ ඉන්න අපට ඉස්සෙල්ලා ආලෝකය පේන්නේ. පස්සේ ගිගුරුම ඇහෙන්නේ ඇයි? මේ බලන්න මේ ප්‍රශ්නේ දෙස. විදුලි කෙටීමකදී ගිගිරුම් හඬ හා ආලෝකයේ එකවර ඇති වුවද ගිගිරුම් හඬ අපට ඇසෙන්නේ ආලෝකයේ පෙනී ටික වේලාවකට පසුවය. පහදන්න පුළුවන් නේද පුතේ? බලමු ඔයාගේ පිළිතුරු කොහොමද කියලා. ආලෝකයේ වේගය කොච්චර වේගයක්ද? තත්පරයකට කිලෝමීටර් පුතේ කොච්චරක්ද? කිලෝමීටර් 3 ලක්ෂයක්. පුතාට පේනවද? මීටර් වලින් ගත්තොත් 3 වැඩි කිරීම 10 බල 8. ඒ කියන්නේ 3.8ක් එනවා. කිලෝමීටර් වලට එනකොට 0.3ක් කැපෙනවනේ පුතේ. බලන්නකෝ වේගය. ඒකත් එක්ක සංසන්දනය කරන්නකෝ වාතයේ වේගය. කිලෝමීටර් නෙමෙයි මීටර් වලින් බලන්න 330යි. හරි පොඩ්ඩයි 1 කිලෝමීටරයක්වත් යන්නේ නැහනේ. කොච්චර වෙනසක්ද මේ දෙන්න අතර නේද? ඒ නිසා ආලෝකයේ කෙනෙහිම අප වෙත එනවා. නමුත් ශබ්දය ගමන් කරන්න ටිකක් වෙලා ගත වෙනවා. ඒකයි මේ වෙනස. මං හිතනවා පුතාට ඒක තේරෙන්නට ඇති. මේ ප්‍රශ්නය හරීම ජනප්‍රියයි. මේ ප්‍රශ්නේ පුතාගෙන් අනිවාර්යෙන් මන් දන්නවා ඉස්කෝලේ ගුරුතුමා ගුරුතුමිය මේ පාඩම කරනකොට අනිවාර්යෙන් ඔබෙන් අහනවා. ඔයා අපේ පාඩමෙන් ඒක දැනුවත් වෙලා ඉන්න එක ඔයාට හොඳයි. හොඳයි අපි බලමු එහෙනම් තව මොනවද අපි කතා කරන්නේ. මෙන්න බලන්න. අපෙන් අහලා තියෙනවා විදුලි කෙටීමකදී ආලෝකයේ පෙනී ගිගිරුම් හඬ ඇසීමට තත්පර 8ක් ගත විය. මෙම සිද්ධිය ඇති වූයේ කෙතරම් ඉහළ අහසේද? පුතේ එහෙමනම් වාතය තුලින් ධ්වනිය ගමන් කරනවා තත්පරයකට මීටර් 330ක්. ඔන්න අපි ගාන හදනවා. වාතය තුල ධ්වනිය තත්පර එකකදී යන දුර මීටර් 330යි. එහෙමනම් පුතේ අපිට ශබ්දය ඇහෙන්න ගත වුණා ආලෝකයේ පෙනුණා ඊට පස්සේ තත්පර 8කින් තමයි ශබ්දය ඇහුනේ. එහෙනම් අපි බලනවා තත්පර 8ක් තිස්සේ මෙයා කොච්චර දුරක් ආවද? මොකද අපි කරන්න ඕන පුතේ එකකට යන දුර දන්නවා නම් දැන් 8කට බලන්න 8න් වැඩි කරමු. කීයද උත්තරේ? 2640යි මීටර. කිලෝමීටර වලින් ගත්තොත් කිලෝමීටර් 2යි මීටර 640යි. පුතාට තේරුණාද? මේ වගේ පුතාට ගෙදරදී අත් හදා බලන්න පුළුවන් අකුණු ගහන වෙලාවක පුතා බලන්න ඒ ආලෝකය පෙනිලා ශබ්දය ඇහෙන්න කොච්චර වෙලා යනවද කියලා. ඔරලෝසුවක් ඇසුරෙන් තප්පර ගාන ගණනය කරන්න. ගැන ගන්න. ඊට පස්සේ පුතාට පුළුවන් වැඩි කරලා ಗುಣ කරලා බලන්න කොච්චර ඈත ඉඳන්ද ඔය වලාකුළු ක්‍රියාත්මක වෙන්නේ කියලා. හොඳයි. අද රසවත් පාඩමකින් පුතා වෙත මම ආවේ 4 වෙනි පාඩම එහි 3 වෙනි කොටස. තව එක කොටසක් අපිට ඉතිරි වෙලා තියෙනවා. ඒ කොටස වඩාත් රසවත් වෙයි. හොඳයි මම ඒ පාඩමත් සමග ඔබව හමු වන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා. හැමෝටම ආයුබෝවන්.